අයිබෝවන් සුබ දැසනක් වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබට ඔබ එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින් අද 2021 අවුරුද්දේ මාර්තු මාසයේ 30 වෙනිදා. මේ මාසේ අවසන් වෙන්න තව තියෙන්නේ හරියටම එක දවසයි. හෙට දවස් අවසන් වුණාට පස්සේ අප්‍රේල් මාසයේ ලැබෙන්නේ. අප්‍රේල් මාසය කියන්නේ අවුරුදු මාසය, නැකත් මාසය අපි දන්නවා. සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වෙන්න නියමිතයි උත්සව සමයේ එන්නේ. චෝදනාවක් තියෙනවා මේ වෙළඳපොලේ බඩු භාණ්ඩවල මිල ටිකක් වැඩි කියලා. ඔය අතරේදී දැන් ඊයේ සහ පෙරේදා දවස්වල වැඩිපුරම කතා බහට ලක් වෙච්ච මාතෘකාව පොල්තෙල්. මේ ආනයනික පොල්තෙල් වල විශේෂම පිළිකාකාරක අඩංගු බවට ඊයේ දවසේදී තහවුරු වුණා. මේ සම්බන්ධයෙන් අපි දැක්ක සමාජයේ බොහෝ තැන්වල කතා වෙනවා. විශේෂම විපක්ෂයෙන් දැඩි චෝදනා එල්ල වුණා රජයේ පාර්ශවයට. මේ චෝදනා හැම එකකටම පිළිතුරු ලබා දෙන්න අද දවසේදී සූදානම්. අපි ඒ සඳහා ආරාධනා කළේ 7 වෙනි පැය මැදිරියට වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයාට. ඔබතුමන්ට සුබ දැසනක් ප්‍රාර්ථනා කරනවා. මේ දවස්වල ඔබතුමා ගැන තමයි වැඩිපුරම කතා වෙන්නේ සහ අර අපි දකින ඔබතුමාම ඒ බව සඳහන් කළ තිබ වැඩියෙන්ම ගහන්නෙත් ඔබතුමන්ට කියලා අපි දැක්ක සඳහන් වෙනවා. ඔය අතර දැන් ඊයේ දවසේ පොල්තෙල් පිළිබඳව විශේෂම මේ ප්‍රමිති ආයතනයේ මේ සිද්ධ කරපු පරීක්ෂණත් එක්ක පොල්තෙල් වල ඇෆ්ලටොක්සින් අඩංගු බවට තහවුරු වෙලා තියෙනවා. මේ අපි ඇමතුමා කතා කරමු මේ ආනයන ක්‍රියාවලිය සිද්ධ වුණේ කොහොමද සහ විශේෂයෙන් ජනතාව අතර සැකයක් තියෙනවා මේ දේවල් වෙළඳපොළට නිකුත් වුණාද කියන කාරණාව පිළිබඳව. ඉස්සරහට එන්නේ උත්සව සමයක්. පොල්තෙල් සෑහෙන්න පාවිච්චි වෙන කාල සීමාවක්. ජනතාවගේ පාර්ශවයෙන් ඇති වෙලා තියෙන මේ සැක සංකා දුරු කරන්න විශේෂ භාර අමාත්‍යවරයා විදිහට ඔබතුමන් කොහොමද කටයුතු කරන්නේ? අපි ඊයේ දිනේදී ඉතා පැහැදිලිව මේ අදාළ සියලු පාර්ශ්වයන් කැඳවලා අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමත් අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමියත් රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයාත් ඊළඟට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පෝෂණාංශයේ ප්‍රධානීනුත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රධානීනුත් රජයේ වශයෙන් සියලුම පාර්ශ්වයන් කැඳවලා ඉතාම පැහැදිලිව රටට ජනතාවට පැහැදිලි කළා මේ පිළිකාකාරක අඩංගුවයි කියන පොල්තෙල් වෙළඳ පොළට නිකුත් කිරීම සම්පූර්ණයෙන් තහනම් කරලා ඒවා ප්‍රතිඅපනයනය කිරීම සඳහා නැවත ඒව රටට යැවීම සඳහා විධාන නිකුත් කළායි කියන. අනිත් එක හොඳට මතක තියාගත යුතු කරුණක් තමයි මේක කවදාක්වත් මේ විපක්ෂයේ මතු කරපු කරුණක් නෙමෙයි. රජයේ විසින් මේ රටට ආනයනය කරන භාණ්ඩ මහජන මනුස්ස පරිභෝජනයට සුදුසුදු නැද්ද යන්න තීරණය කිරීම සඳහා අකණ්ඩව ආයතන දෙකක් රේගු දෙපාර්තමේන්තුව තුළ ඉඳලා ක්‍රියා කරනවා. ඒ කියන්නේ සහල් පිටි සීනි පරිප්පු කිරිපිටි මේ තෙල් වර්ග විවිධ දේවල් ආනයනය සම්බන්ධයෙන් මේ රටට එන්න ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර නියාමන කමිටුවක් තියෙනවා. ඒ කමිටුව රේගු දෙපාර්තමේන්තුවේ ඉන්නේ. ඒක නියදී සාම්පල් ලබාගෙන ඒක පරීක්ෂණයට ලක් කරනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිති ආයතන පනත අනුවම පිටලා තියෙන්නේ මේ ආනයනය කරන භාණ්ඩවල තත්ත්ව පරීක්ෂා කරන්න මේ වෙළඳ පොළට ඉදිරිපත් කරන්න පෙර. ඒක නිසා මීට පෙරත් 2019 වර්ෂයේදී මෙලෙසින්ම පසුගිය රජයේ යටතේ මේ ක්‍රියාවලිය එලෙසින්ම සිද්ධ වෙනවා. ආණ්ඩු මාරු වුණාට ඒ ක්‍රියාවලිය වෙනස් වෙන්නේ නැහැ. ඒ අනුව මීට කලින් ආනයනය කරලා තියෙනවා මේ පිළිකාකාරක අඩංගු මිරිස්. ආනයනය කරලා තියෙනවා මීට කලින් පොල්තෙල්. ඒවා අපනයනය කරලා තියෙනවා. ඒම කිසි මේ වගේ කතා බහක් ඇති වෙලා නැහැ. හැබැයි අපි දැක්ක මේ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමන් සඳහන් කළා තියෙනවා මේ කන්ටේනර් 13ක් ඇවිල්ලා තියෙනවා මේ දේවල් රට ඇතුළට ගිහිල්ලා තියෙනවා. මොකද්ද මේක ඇත්තටම? එය ප්‍රථමයෙන් සඳහන් කළේ විපක්ෂ නායකවරයා. දැන් මම හිතුවේ නෑ උගත් නීතිඥවරයෙක් වන විජේදාස රාජපක්ෂ මැතිතුමත් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ භූමිකාවම නිරූපණය කරයි කියලා. මොකද ඔහු උගත් මේ වගකිව යුතු දේශපාලන නායකයෙක්. දැන් එතුමා කියනවා නම් කන්ටේනර් 13ක් එළියට ආවා කියලා කියන ඕනේ කෙනෙක් අපිට රට වෙනුවෙන් රටේ ජනතාවට ආදරය කරනවා නම් ජනතාව වෙනුවෙන් කොහොමද නිකුත් කළේ කවද්ද නිකුත් කළේ නිකුත් වෙච්ච තොග
කොහටද ගියේ කියලා කියන්න අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දාලා හරි පරීක්ෂණයක් කරන්නේ ස්ථාන ටික කියන එකනේ යුතුයකම වෙන්නේ. එහෙම කියනවා නම් තරාතිරම නොබලා ඒ අදාළ පාර්ශ්වයන් අත්අඩංගුවටගෙන අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න කිසිම පැකිලීමක් අපි වෙන්නේ නැහැ. මොකද මේ අපේ මේ ලංකාවට භාණ්ඩ ආනයනය කරන්නේ හැමදාම කුමන පාර්ශ්වයක් බලයේ හිටියත් ලංකා ආණ්ඩුව භාණ්ඩ ආනයනය කරන්නේ නැහැ. රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල ආනයනය කරන්නේ නැහැ. ඉස්සර කාලේ නම් සතුස ආනයනය කරලා තියෙනවා. රාජ්‍ය වාණිජ්‍ය විවිධ නීතිගත සංස්ථාව ආනයනය කරලා තියෙනවා. සතුස අපනයනය කරලා තියෙනවා. රාජ්‍ය වාණිජ්‍ය විවිධ නීතිගත සංස්ථාව අපනයනය කරලා තියෙනවා. 1977න් පසු ඇති කරපු මේ විවෘත වෙළඳපොළ ආර්ථිකයේ සියලු ආර්ථික ක්‍රියාකාරකම් පෞද්ගලිකාංශයට පැවරීම තමයි අඛණ්ඩව කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසානේ පසුගිය රජයේ කාලේ වෙළඳ අමාත්‍යවරයෙක් සිටියද නැද්ද කියලා කවුරුත් කතා වුණේ නැහනේ. කාටුන් නැන්දේ නැහැ. විවේචන කළේ නැහැ. විචාර කළේ නැහැ. හිටපු වෙළඳ අමාත්‍යතුමා කවුද කියලා දන්නේ නැහැ. මට පෙර මේ ධූරයේ දරපු අමාත්‍යතුමා තමයි ඉෂාඩ් බදුද්දීන් අමාත්‍යතුමා. එතුමා මේ කිසිදු ප්‍රශ්නයක් නැතුව කටයුතු කළා කියන එක තමයි කවුරුත් දන්නේ එහෙම වෙළඳ අමාත්‍යවරයෙක් හිටියද කියලා. ඇයි හේතු කිසිම වෙලාවක වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට මැදිහත් වෙන්නේ නැහැ. වක්කඩ කැඩුවා වගේ ඕනේ කෙනෙකුට ඕනේ තැනකින් ඕනේ භාණ්ඩයක් ආනයනය කරන්න පුළුවන්. එතකොට ඔවුන් සහල් පිටි සීනි කරවල උඹලකඩ පමණක් නෙමෙයි සරුංගල් පාට පැන්සල් මකන කෑලි හඳුන් කූරු මේ වෙසක් කූඩු මේ සියල්ල ආනයනය කළා. හැබැයි ආනයනය කළා අඩු මිලට වෙළඳපොළේ එක එක අය පුළුවන් විදියට ඕනේ තරම් වෙළඳපොළ පුරවලා භාණ්ඩ තියෙනවා. එතකොට ප්‍රශ්නේ උනේ එහෙම භාණ්ඩ ගන්න සල්ලි ඕනේනේ ඩොල ඕනේ වෙච්චාම කරපු දේ තමයි විදේශ විනිමය අවසාන මාස 18දී ඇමරිකානු ඩොල බිලියන 6.5ක් අවසාන මාස 18දී පිටරටින් ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා ස්වෛරීත්ව බැඳුම් කරනිකුත් කළා ණය ගත්තා මේ කන්න දෙන්න. එතකොට මේ ගත්තේ ගිනි පොලියට ජාත්‍යන්තර වෙළඳපොළට ගිහිල්ලා ඇමරිකානු ඩොලර් බිලියන 6.5ක් ණයට ගන්නවා කියන්නේ එය සාමාන්‍ය ජනතාවට වටහා ගන්න බැරි තරම් විශාල මුදලක්. ඒට උදාහරණයක් මට කියන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා උපනූපන් පරම්පරාවට හිමි වෙන්න උපාය මාර්ගික වශයෙන් ඉහළම වැදගත්කමක් තියෙන හම්බන්තොට වරාය හදලා තිබුණ එක මුළුමනින් විකුණලා ලබාගත්ත මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1.4යි. වරාය විකුණලා ගත්තේ වරායක් විකුණලා 1.4යි. මේ මාස 18දී ගෙනල්ලා කන්න දෙන්න ගත්තා ඇමරිකානු ඩොලර් බිලියන 6.5ක්. අර වරාය වගේ තව පස්ගුණයක් කොහෙන්ද ඒක ගෙවන්නේ? ඒ නිසා තමයි මේ උග්‍ර විදේශ විනිමය අර්බුදයේ රට ගෙනහල්ලා ලංකා ඉතිහාසයේ කිසි දිනක නොවූ ලෙස විදේශ ණය ප්‍රමාණය වැඩි කරලා ලෝකෙට ණය වෙලා අසාමාන්‍ය ලෙස වෙළඳපොළ ඒ ජනතාවට ඇස්බැඳුම් විසඳුමක් දීලා මේ ඒ ප්‍රතිපත්තිය වෙනස් කළේ පළවෙනි වතාවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි 1977න් පස්සේ ප්‍රථම වතාවට තමයි සහල් උදු මුං ඇට කව්පි කහ ගම්බිරිස් කජු මේ ලංකාවේ නිෂ්පාදනය කළ හැකි මේ මහපොළොවේ අපේ රටේ ස්වජාතික ගොවි ජනතාවට ආදායම ලබාගත හැකි භාණ්ඩ නිෂ්පාදනය තහනම් කළා. එතකොට අර ඒව මත පදනම් වෙලා හිටියේ ජාවාරම්කාරයෝ අද විපක්ෂ බලවේග මත ඉඳගෙන දැන් මේ පොල්තෙල් ප්‍රශ්නයටත් හේතුව මේ පරිසර සුරක්ෂිත කිරීම සඳහා නිදහසින් පස්සේ ඉතිහාසයේ වැඩිම සේවය කිරීම සඳහා නිවැරදි තීන්දුව ගත්ත නායකයා තමයි මහින්ද රාජපක්ෂගෙන් පස්සේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. මම එක උදාහරණයක් කියන්නම්. කටුපොල් කියලා වගාවක් තියෙනවා. මැලේසියාවේ තමයි කටුපොල් වගාව
වැඩියෙන්ම කළේ ලාභදායක ලෙස තෙල් නිෂ්පාදනය කරන්න මේ රබර් වතු ගලෝලා මේ කළුතර දිස්ත්‍රික්කයේ අධිවේගී මාර්ගයේ යනකොට ඔබ දකින්න ඇති කටුපොල් හිටවල තියෙනවා. එතකොට එක්සත් ජාතික පක්ෂයේ යහපාලනයේ හිටපු වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා කටුපොල් වගාව නිදැල්ලේ වැඩි කරන්න විවිධ ජනතා උද්ඝෝෂණ නොතකා මේ කටුපොල් තොග පැල ආනයනය කළා තිබුණා. එතකොට ඒ පළාත්වල ජනයා ජල උල්පත් සිඳියාම පිළිබඳ දැන් පරිසරයේ තියෙන මූලික සාධකයේ ජලයනේ. ජල උල්පත් සිඳියාම පිළිබඳ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගෙනිච්චා. කිසි උද්ඝෝෂණයකට ගණන් ගන්න නැතුව මේ වැවිලි සමාගම් තමන්ගේ ආධිපත්‍ය පිහිටලි වෙලා කටුපොල් වගා කරන්න පටන් ගත්තා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්ත ඉතිහාසයේ පළවෙනි වතාවට ලංකාව ඇතුලේ කටුපොල් වගා කරන්න දෙන්නේ නැහැ. මේ මහ පොළොව මේ ජල පෝෂිත ප්‍රදේශ ආරක්ෂා කළා පරිසරය සුරක්ෂිත කරන්න ගත්ත පළවෙනි ක්‍රියාමාර්ගය ඒක. ඒ වගේම ෆාම් ඔයිල් එවැනි තෙල් වර්ග ආනයනය කිරීමේ බද්ධ වැඩි කළා. දැන් මේ ආනයන බද්ධ වැඩි කළාම මේ තෙල් ගෙනහල්ලා මෙච්චර කල් ඒ ජාවාරමේ නිරත වෙච්ච අය දැන් විවිධ මාර්ග හොයාගෙන නැත්තම් කවදාක්වත් රජය හොයාගත්ත විසකාරක සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු මේ ලෙස මේ උද්‍යෝගයක් ඇති වෙලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා මේ මතය ගෙනින්න ඔවුන්ට ඕනකම තිබුණා. අර ජනාධිපතිතුමා මිනි මරලා මේ වැව්වලට මිනි කන්න දානවා කියන එක මේ ප්‍රසිද්ධියේ වගකිව යුතු ඇමතිවරු කිව්වනේ. මේ ගොබෙල්ස් න්‍යාය යටතේ සද්දන්ත බොරු ප්‍රමාණයක් මේ ලෝක ව්‍යසනයක් වෙලා තියෙන අවස්ථාවක COVID-19 යටතේ මුළු ලෝකෙම දුප්පත් වෙලා මුළු ලෝකෙම බඩගින්න වැඩි වෙලා මුළු ලෝකෙම මන්ද පෝෂණය වැඩි වෙලා මුළු ලෝකෙම සැපයුම් ජාලය අඩාල වෙලා මුළු ලෝකෙම රක්ෂා කරමින් සිටි ජනයා කෝටි ප්‍රකෝටි ගණනක් මේ රක්ෂා නැති අයගේ ගොඩට වැටිලා 27 ලක්ෂයක් මිනිස්සු මිය ගිහිල්ලා මේ තියෙන දෙවැනි ලෝක සංග්‍රාමයටත් වඩා දැවැන්ත මේ ලෝක ආර්ථික අවපාතයක් තියෙන අවස්ථාවක මේ පොල් තෙල් ටිකක් අල්ලගෙන සිංහල අවුරුද්දට මේ මොනවද වසවිස සහිත පිළිකාකාරක කියලා මේ රටේ සාමාන්‍ය නිරාවුද අවිහිංසක ජනතාව බියපත් කරවලා ඔවුන්ට අර අවුරුද්දේ තියෙන සන්තෝෂයත් නැති වෙලා කාලකන්ණි සන්තෝෂයක් ලබන්න උත්සාහ කරන පිරිසකුත් අපේ රටේ ඉන්න එක අවාසනාවක්. ඔබතුමාට මොහොතක් දෙන්න අපි වෙලා බලමු. දැන් මෙතුමා අපි කතා කරමු. ඔබතුමා කියාගෙන ආපු කාරණා අතර අපි දැක්ක දැන් ඊයේ දවසේදී පාටලි චම්පික රණවක මන්ත්‍රීතුමන් සඳහන් කරන මේ පොල් තෙල් ආනයනයේ 278කින් වැඩි වෙලා කියලා. ඔබතුමන් අර සඳහන් කළ ආනයන සීමා කළ ඔව් ඒ අපි අර පාම් ඔයිල් ජාවාරම්කාරයන්ට ගැහුවනේ. අර එළවලු තෙල් කියලා විවිධ වර්ගයේ තෙල් ගෙනල්ලි වෙලා ඒවා විවිධ ආකාරයට කලවම් කරලා කරගෙන යන ජාවාරම එතුමන්ලගේ කාලේ දිගටම තිබුණා. ඒක නිසා ඒකට බද්ධ වැඩි කරේ. ඒක තමයි ප්‍රශ්නේ. එතුමා හරියට උත්තරයට ඇවිල්ලා තියෙනවා. පොල් තෙල් ගෙන්නන්න දීලා තියෙන්නේ දේශීය වශයෙන් පොල් තෙල් නිෂ්පාදනය ප්‍රමාණවත් නැහැ. දේශීය පොල් තෙල් නිෂ්පාදනය ප්‍රමාණවත් නැති එකට අතිරේකව පොල් තෙල් සඳහා පොල් වැඩි වැඩියෙන් පාවිච්චි කළාම මේ රටේ ජීවත් වෙන ජනතාවට එදිනෙදා පරිභෝජනය සඳහා පොල් ගෙඩියට ගෙවන්න වෙන මිල වැඩි වෙනවා. පොල් ගෙඩිය මිල වැඩි වෙලා පොල් මිල පාලනය කළාම එතෙන්දි වෙනම විපක්ෂයේ බනිනවා පොල් මිල පාලනය කරනවා කියලා. ඊළඟට පොල් තෙල් හදන්න ගියාම පොල් මිල තවත් වැඩි වෙන නිසා පොල් තෙල් ආනයනය කරන්න දුන්නාම එතෙන්දි කියනවා පොල් තෙල් ආනයනය වැඩි වෙලා කියලා. ඒ කියන්නේ අතාර්කික පදනමක් යටතේ මේ තමන්ගේ දේශපාලන වාසියට වචන හැසිරවීමනේ මේ කරන්නේ. එය ජාතික ප්‍රතිපත්තිය දැන් රටකට අවශ්‍ය වෙන්නේ එදිනෙදා දේශපාලනඥයෝ ජනප්‍රිය වුණත් ජනප්‍රිය නුනත් මේ තීන්දුව තීරණ නිවැරදි දිශාවට ගත්තේ නැත්නම් අනාගත පරම්පරාවට තමයි මේ පිළිබඳ ප්‍රශ්නයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. වගකිව යුතු රජයක් මේ දැන් තමන්ට කුමන අපහාස උපහාස සිද්ධ වුණා මේ රටේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. ඒ නිසා තමයි දැන් මේ පරිසරයට වැඩිම ආරක්ෂණ ස්ථිරසාර විසඳුම් දුන්න
දෙමින් පවතින නායකයා තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. දැන් සූර්ය විදුලි බලය ලබා දෙනවා. රළ සලප්පෙරුම් විදුලි බල අමාත්‍යතුමා දැන් ගම් මට්ටමින් සූර්ය විදුලි බලාගාර හදනවා. එතකොට මේ දැවි වෙනත් විදුලිය නිෂ්පාදනය කරන ක්‍රම ගත්තොත් ඒ ක්‍රම වලින් ජල විදුලිය සුළං හා ස්වභාවික බලශක්ති ප්‍රභවයන්ගෙන් තොරව විදුලිය නිෂ්පාදනය නිසා පරිසරයට වෙන හානිය අතිවිශාලයි. දැන් කවුරුවත් කියනවද පරිසර සංරක්ෂණය සඳහා මේ රජය තමයි සූර්ය බල නිෂ්පාදනය සඳහා වැඩිම සම්පත් ප්‍රමාණය වෙන් කරලා වැඩපිළිවෙලක් හැදුවේ මේ කෙටි කාලයට ගෝඨාභය රාජපක්ෂ කියන මේ පරිසර සුරැකීමේ අය කවුරුත් කියනවද? නෑ. එතකොට ජනතාවට තේරුම් ගන්නවද පරිසරයට වැඩිම හානිය වෙන්නේ මේ බලශක්තිය දැවතෙල් මේ තෙල් වලින් නිෂ්පාදනය කළොත් khනිජ තෙල් වලින් ඒ දහනය සමග මොනතරම් ප්‍රමාණයක් පරිසරයට හානි වෙනවද කියලා පරිසර වේදීන් සංවාදයක් ඇති කරනවද? නෑ. එතකොට මේ පරිසරය සුරක්ෂිත කිරීම සඳහා මේ සූර්ය බල වැඩපිළිවෙල සුළං හා සූර්ය බලයෙන් ස්වභාවික සම්පත් යොදාගෙන බලශක්ති නිෂ්පාදනයට හරිත රටක් හදන්න දරන උත්සාහය කවුරුවත් අගය කරනවද? නෑ. කටුපොල් වගාව තහනම් කිරීමට ගත්ත ඓතිහාසික තීරණය ගැන කතුවැකියක් ලියනවද? නෑ. ඇයි එහෙම වෙන්නේ? මේක අපේ රට. මේක මේ රටේ අපි හැමදෙනෙම ඉපදිලා හැදිලා වැඩිලා මේකට පස් වෙන අය. කියන්නේ කෙටි කාලෙකින් මැරෙන අය. එතකොට අනාගත පරම්පරාව වෙනුවෙන් මේ ලාභ පරමාර්ථයෙන්ම මේ සියල්ල කළොත් එදිනෙදා තමන්ගේ පුද්ගලිකව අපිට කන්න දෙනවනම් අපිට බොන්න දෙනවනම් වෙන මොන කෙන්ගෙඩියද ඕනේ කරන්නේ කියලා අර රාජකපුරු නාට්‍යයේ අපූර්ව ගීතයක් කියලා දෙනවා. දැන් ඒ පසුගිය රජය කළේ ඒකයි. අපිට කන්න දෙනවනම් අපිට බොන්න දෙනවනම් වෙන මොනවත් නැහැ කියලා තමයි හිටියේ. ඔබතුමා සඳහන් කරන කාරණා අතර දැන් අපි දැක්ක ඊයේ දවසේ මාධ්‍ය හමුවලදී විපක්ෂයෙන් නැගෙන ප්‍රබලම චෝදනාවක් තමයි දැන් මේ පොල්තෙල් ආනයනය කිරීමේදී සමාගම් නියාමනයක් සිද්ධ වෙනවද මේ දේවල් දැන් අර ඔබතුමන් ආරම්භයේදීම සඳහන් කළා මේ දේවල් පරීක්ෂා කරපු හින්දායි අහුනේ කියලා. විපක්ෂයෙන් නෙමෙයි මේක කිව්වේ. පැහැදිලිව. නෑ ඔවුන් චෝදනා කරනවා ඔවුන්ගේ චෝදනාව කිසිම ගජමිතුරු කල්ලියක් ගැන චෝදනා කරනවා. හරයක් නැති එකක් කියන්නේ. දැන් මේ රජය ආවට පස්සේ අලුතෙන් තෙල් ආනයනය කරන්න ආපු කෙනෙක් නෑ. මේ වෙළඳ පොලේ ඉතිහාසය ගත්තොත් හැමදාම ආනයනකරුවෝ ඉන්නේ සීමිත සංඛ්‍යාවක්. ඒක වෙනම විශේෂ ප්‍රාගුණ්‍යයක් ලැබපු ව්‍යාපාරයක්. ඔබට හෙට හිතුනට ගිහිල්ලි වෙලා භාණ්ඩ තොගයක් ගෙන්නන්න බෑ හිතේ ආසාව තිබුණාට. මට රජය වශයෙන් මැදිහත් වෙලා මේ හෙට භාණ්ඩ තොගයක් ගේන්න බෑ. ආනයන අපනයන වෙළඳාම කියන්නේ ඒ පිළිබඳ වැඩ බෙදාගෙන ශ්‍රම විභජනයක් යටතේ විශේෂීකරණයක් යටතේ කළ යුතු දෙයක්. ඒ කරන්න කොහෙද ගැනුම්කරුවෝ ඉන්නේ? මොකද්ද තරංකාරී වෙළඳපොළ? ඒවායේ මිල ගණන්, ඒවායේ ඇණවුම් කළ යුතු වෙලාවල්, ඇණවුම් නොකළ යුතු වෙලාවල්, වඩා වාසිදායක වෙලාවල් යන ආදී අධ්‍යයනය කරලා අත්දැකීම් පළපුරුදු තියෙන මේ පිරිසට තමයි ඔය කියන්නේ ජාවාරම්කරුවෝ කියන්නේ. ඒ ජාවාරම්කරුවෝ ඒ ආණ්ඩුව කාලෙත් එහෙමමයි. හැබැයි ඔබතුමන්ගේ අර මේ හිතවතුන්ට මේ දේවල් ආනයනය කරන්න අවසර දීලා තියෙනවා කියන කාරණාවක් විපක්ෂයෙන් නැගෙන. කවුද කියලා කියන්න ඕනේනේ. නිකන් කවුරු හරි මිනිහෙක් කොහේ හරි පාරේ යනකොට මොකක් හරි කිව්වයි කියලා. ඒක කවුද හිතවතා? දැන් මේ තෙල් ගෙනල්ලා තියෙන එක වෙලාවක කිව්වා අර සීනි වලට සම්බන්ධ පිරමීඩ් ඩිල්මා කියලා සමාගමක් තියෙනවා. මේ සීනි ආනයනය කරන සමාගමක්. ඒ සමාගම තමයි පොල් මේ විස පිළිකාකාරක් ගෙනල්ලා තියෙන කියලා බොහොම පැහැදිලිව චෝදනාවක් කළා. ඒ චෝදනාව කරපු අය ඔප්පු කරන්න එපා. ඒ අය ගෙනාවේ කියලා. මොකද කස්ටම් එකේ රේගුවේ තියෙනවා ආනයනකරුවන්ගේ ලයිස්තුව. රේගුව අධ්‍යක්ෂක ජෙනරාල් කියනවා මේ ආනයනය කළ සමාගම් 4 නම් මගේ ළඟ දැන් නැහැ. ඒ නම් වල අර නම නැහැ. එතකොට අඩු ගානේ තමන්ගේ බොරුවක් අතේ පත්තු වෙනකොටවත් විලි ලැජ්ජාවක් තියෙන්න එපා මේ කියන්නේ බොරුවක් කියලා. එමෙතුමා චෝදනා වෙල්ල වෙන්නේ අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම එදිරිසිංහ හෙඩිබල් ඔයිල්ස් කටාන රිෆයිනරිස් සහ සේන මිල්ස් රිෆයිනරිස් කියන සමාගම. ඔව් ඒ නම්
මේ හැම දෙයකම රේගුවේ මෙරටට ආනයනය කරන භාණ්ඩ පිළිබඳ මකන්න බැරි වෙනස් කරන්න බැරි පරිගණකවල මේ දත්ත ඔක්කොම ඇතුළත් කරලා තියෙන්නේ. අපිට හිතෙන එක පාරට ගිහිල්ලා කිව්වට ඒක සාධාරණ වෙන්නේ මේ ජනතාව බියවැද්දීම. ජනතාවට වැරැද්දක් කිරීම නොකළ යුතුයි. අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ වෙළඳ අමාත්‍යාංශයේ පාරිභෝගික කටයුතු අධිකාරිය වශයෙන් මේ රටේ ජනතාවට ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ වඩා සාධාරණ අඩුම මිලකට දීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා. දැන් අත්‍යවශ්‍ය එක් දෙයක් මේ මුහුණු ආවරණය. මේ මුහුණු ආවරණය මේ STC මේ සලකුණ තියෙනවා ස්ටේට් ට්‍රේඩින් කෝපරේෂන්. මේ මුහුණු ආවරණ පුළුවන් රුපියල් 2කට විතර හදන්න මේකේ ලේයර් 3ක් තියෙනවා. ඒ පැළඳ ගැනීමෙන් කිසි ප්‍රයෝජනයක් නැහැ. මොකද පැළඳගෙන ඉන්නවා විතරයි. මේකට තියෙනවා ප්‍රමිතියක්. SLS සහතික ලාංඡනය. SLS සහතික ලාංඡනයේ තියෙන මුහුණු ආවරණය විතරයි අපි අලෙවි කරන්නේ රුපියල් 14ක සිල්ලර මිලට. මේක මහන්සි වෙලා හදාගත්ත එක. මොකද මුහුණු ආවරණ තිබුණ රුපියල් 25ට 30ට 25ට වඩා වැඩි මිලට. මුල් කාලේ රුපියල් 75ක් තිබුණා. 75ක් තිබුණා. අපි මේක දැන් රුපියල් 14ට අඩු කළා. තොග වශයෙන් ලබා ගන්න විට පාසල් ශිෂ්‍යයන්ට ලබා ගන්න විට තවත් මිල අඩු කළා තමයි රාජ්‍ය වාණිජ්‍ය විවිධ නීතිගත සංස්ථාවෙන් සතොසෙන් මේ භාණ්ඩ ලබා දෙන්නේ. ඊළඟට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යාංශයේ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ මැතිතුමත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවෝත්පාදන කණ්ඩායම් වියතුන් එකතු වෙලා ලෝකයේ ප්‍රථම වතාවට නැවත සෝදලා පාවිච්චි කළ හැකි සම්පූර්ණ විස බීජ හරණය කරන මුහුණු ආවරණයක් නිෂ්පාදනය කළා. අපි මේ නිෂ්පාදනය මම පසුගිය දවසේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලට මහලේකම්තුමාට ඇතුළු බෙදලා දුන්නා. මොකද මේ ලංකාවේ ප්‍රථම වතාවට මේ සෝදා පාවිච්චි කරන්න පුළුවන් මාස 2ක් විතර පාවිච්චි කරන්න පුළුවන් සම්පූර්ණයෙන්ම වෛරස් බැක්ටීරියා නාශය කරන රසායනික සංයෝග අඩංගුව මේ රටේ නිෂ්පාදනය කරන එක. ඉතින් ඒ අපි ලබන සතිය වෙන විට වෙළඳ පොළට ඉදිරිපත් කරනවා. ඒ දරුවන්ටත් වෙනත් අයටත් විශ්වාසයෙන් යුතුව පාවිච්චි කරන්නට පුළුවන් මේ මුහුණු ආවරණය. ඊළඟට අපි මේ පොල් තෙල් වෙනුවට ආදේශකයක් ලෙස මිල අඩුව යොදාගන්න පුළුවන් අපේ රටට නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන් ශක්්‍යතාවේ පොසිබිලිටි හැකියාව තියෙන දෙයක් තමයි මේ සෝයා තෙල්. දැන් සෝයා කියන එක අපේ රටේ වවන්න පුළුවන්. මම ඇහෙන් දැකලා අවබෝධ කරගෙන තියෙනවා මේ සෝයා වවන ගොවීන්ගේ සෝයා නිෂ්පාදන විකුණ ගන්න බැරි කාලෙදී ස්වජාතික ව්‍යාපාරිකයෝ ආරම්භ කරලා තියෙනවා සෝයා වලින් තෙල් හදන කර්මාන්ත ශාලාවක්. ඉතින් මම දිනක් මිරිසවැටියේ නායක හාමුදුරුවෝ සමග සාකච්ඡා කර ඉන්නකොට එතනට ආපු ව්‍යාපාරිකයෙක් පෙන්නලා මට කීවා නිෂ්පාදකයෙක් මෙතුමා මේ අපූරු නිෂ්පාදනයක් කරනවා සෝයා තෙල් නිෂ්පාදනය කරනවා මේ රටේ අපේ පළාතේ ගොවියගේ ටික අරගෙන තමයි මේක හදන්නේ කියලා උන්වහන්සේ මට කිව්වා. ඒ අවස්ථාවේ මම කිව්වා කොච්චර දුරද? ඒ තියෙන දුර ප්‍රමාණය අනුරාධපුර නගරයේ ළඟ. ඉතින් මම සමග හිටිය චන්දසේන අමාත්‍යතුමා මම රාජ්‍ය වාණිජ්‍ය විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිතුමා අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමිය අපි වෙන ව්‍යාපෘතියකට අනුරාධපුරයට ගිහිල්ලා හිටියේ. මම වෙන දැන් යම් බලන්න. අපි ගියා බලන්න. ගියාම ඊටාම පුරවැසියෙක් ලෙස රටේ සෝජාතිකයෙක් ලෙස මට ආඩම්බරයක් ඇති වුණා මේ සෝයා තෙල් අරගෙන ඔහු නිෂ්පාදනය කරනවා ඊටාම පිරිසිදු මේ සෝයා තෙල් වෙළඳ පොළට ඉදිරිපත් කරනවා. අපි දන්නේ මම ඒවර වහාම කිව්වා අපිට දෙන්න සතොස හරහා බෙදා අරින්න විශේෂ අඩු මිලකට එන්න කිවිසුමකට ඉදිරි විනිමය කිවිසුමට වෙළඳ පොලේ පවතින මිලට වඩා අඩු මිලට ඔහු එකඟ වුණා
මේ සෝයා තෙල් බෙදා හරින්න. අපේ අර භාණ්ඩ වර්ග 27 එකක් විදියට සෝයා තෙල් ඇති කළා. හොඳ ඇමතුම අපිට මොහොතක් දෙන්න අපේ විරාමයක් ලබා ගමු. විරාමයෙන් පස්සෙත් කතා කරමු මේ පිළිබඳ බොහෝ දේ තිබෙනවා. විශේෂයෙන්ම පොල් තෙල් පිළිබඳ සමාජයේ බොහෝ දෙනෙක් කතා කරනවා. අපි කතා කරමු විරාමයෙන් පස්සේ. ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැය සමකින් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා දවසේ 7 වෙනි පැයට එකතු වෙන්නේ. අපි කතා කළේ අද දවසේදී විශේෂම පොල් තෙල් පිළිබඳව සමාජයේ බොහෝ උණුසුම් මාතෘකාවක් බවට පත් වෙලා තිනවා. ඔබතුමාර ඔබතුමන් සඳහන් කළා දැන් පොල් තෙල් වෙනුවට ආදේශකයක් විදිහට සොයා තෙල් නිෂ්පාදනය කරනවා කියන කාරණාව. දැන් අමාත්‍යාංශයක් විදිහට සහ රජයේ පාර්ශ්වයෙන් ඔබතුමන්ලා ව්‍යාපාරිකයන්ට ව්‍යවසායකින්ට අතහිත දෙන්න සූදානම්. හැබැයි ජනතාවට තවමත් ගැටලුවක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා මේ අර පිළිකාකාර කඩංගු පොල් තෙල් සමාජයට ගිහිල්ලාද මේ දේවල් අපේ පරිභෝජනයට ලක් කරන්න සිද්ධ වෙයිද නැත්නම් මේ දැන්ටමත් පාවිච්චි කරලා තියෙන මොනවද ගන්න පියවර ඇමතුමා මේ පොල් තෙල් සම්බන්ධයෙන් මේ වන විටත් වෙළඳ පොලේ තියෙන දැන් පාරිභෝගිකයේ පැමිණිල්ලක් කළා පාරිභෝග කටයුතු අධිකාරියට දඹුල්ලේ තෙල් ගබඩාවල මේ ඔය පිළිකාකාරක නෙමේ අහිතකර ආකාරයට ගබඩා කරලා තියෙනවා මේ සාමාන්‍ය ජනයාගේ වචනයෙන් කියනවා නම් ජරා පොල් තෙල් අලෙවි කරන්න සූදානම් කරලා තියෙනවා කියලා පැමිණිල්ලක් ලැබුණා. ඒවර අපේ ওই සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයට අනුබද්ධිතව පාරිභෝගික ආරක්ෂණ නිලධාරියෙක් පාරිභෝගික අධිකාරියේ නිලධාරියෙක් සිටිනවා. ඔහු ගිහිල්ලා අධිකරණයේ විශේෂ නියෝගයක් ලබාගෙන මේ පොල් තෙල් තිබෙන ස්ථාන සීල් කරලි වෙලා ඒව පරීක්ෂණාවට ලක් කළා. ඉතින් එහෙම කෙනෙක් පැමිණිල්ලක් ඉදිරිපත් කළාම ඒක තියෙන තැන කිව්වම අපිට ගිහිල්ලි වෙලා ඒක පරීක්ෂා කරලා බලලා ඒ සඳහා අනුගමනය කළ යුතු නීත්‍ය අනුකූල ක්‍රියාමාර්ග අනුගමනය කරන්න පුළුවන්. මුළු ලංකාවෙම තියෙන සියලුම කඩවල් වටලන්න එහෙම එහෙම ලෝකෙ සිරිතක් නැහැනේ. එහෙම කරන්න බෑනේ කොහෙවත් රජයකට. ඊළඟට දැන් මේ කියන ඒවැ බොහොම පැහැදිලි සහතිකයක් දීලා තියෙනවා රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා. එතුමා විසින් මේ ආනයනය කරපු එකේ සංඛ්‍යාව දත්තේ තියෙන්නේ රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ළඟ මේ කියන මහත්තුරු ළඟ ඒ ඉලක්කම නැහැනේ. අර රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරන මෙතුමා කිලෝග්‍රෑම් 1,83,000ක බහලුම් 13ක් මේ විදිහට නිදහස් කරලා තිනවා අදාළ ආයතනවල නෑ නිදහස් කරලා නෑ ඔය ඕවනේ නිදහස් කරනවා කියන්නේ වෙළඳ පොළට දානවා කියන එකනේ. එහෙම නිදහස් කිරීම නැහැ. මේක හොයාගත්තේ රජය. රජය හොයාගත්ත ගමන්ම ඒ ඔවුන්ගේ ගුදන් වල තමයි තියන්නේ. මේ පොල් තෙල් ගබඩා කරලා තියෙන ගුදන් රේගුවේ නැහැ. මේ රේගුව කියන්නේ මොකද්ද ගබඩා කියන්නේ මොකද්ද කියලා පොල් තෙල් පරීක්ෂා කරලා එනකන් තියන්න ගබඩාවල් රේගුව සතුව නැහැ. එහෙම රේගුව කියන්නේ අනුන්ගේ පොල් තෙල් ගබඩා කරලා තියාගන්න ගබඩා හදාගෙන තියෙන තැනක් නෙමෙයි. ඒ ආනයනය කරන භාණ්ඩ නිෂ්කාශනය කරලා යවන තැනක්. එතකොට මේ සම්ප්‍රදායික ක්‍රමවේදය තමයි තෙල් වර්ග හා වෙනත් දේවල් ආනයනය කළාම ඒක පරීක්ෂා කරන තෙක් ඔවුන්ගේ ගුදන් වලට යම් යම් කොන්දේසි යටතේ යවනවා. ඒක මේ රේගුවේ පරිපාලන ක්‍රමවේදයක්. ඒ යව්ව එක වෙළඳ පොළට නිදහස් කළා කියලා හරියන්නේ නැහැනේ. ඒක යව්වාම ආර අංශය නිකුත් කරලා තියෙනවා. වාර්තාව මේ වැය පිළිකාකාර කඩංගුවේ. ඒ වාර්තාව දීලා ඊළඟට ඒක යොමු කරලා තියෙනවා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට. ප්‍රමිති ආයතනය බැලුවාම පිළිකාකාර කඩංගු නිසා මාර්තු මාසයේ 4 වෙනිදා මාර්තු මාසයේ 4 කියනකොට මේගොල්ලෝ මේ කියන අර දඹුල්ලේ මොනවද පාරම්පරික තෙල් නිෂ්පාදකයෝ කියන අයගේ රැස්වීමක් තියන්න හිතලවත් නැහැ. මේක ආපහු යවන්න කියනකොට. ඇයි එහෙනම් 4 වෙනිදා වෙනකන් යවුවේ නැත්තේ කියන්නේ? අපි මේ වෙළඳාම් කරනකොට ජාත්‍යන්තර නීති රීති වලට අනුකූල වුණේ කරන්න. WTO කියලා තියෙනවා. World Trade Organization. මේවා ගිවිසුම් වලට අපි රටක් විදියට අස්සම් කරලා තියෙනවා. අපේ භාණ්ඩ අපි තේ රබර් පොල් මැණික් අනික්කව පිටරට යවනවා. ඒ වගේම වෙන රටවලින් ගේනවා. මේවට අදාළ අන්තර්ජාතික නීතියක් තියෙනවා. දැන් යම් කිසි භාණ්ඩයක විස රසායනික ද්‍රව්‍ය අඩංගුයි කියලා කිව්වහම ඒ ආනයන කරුට අයිතියක් තියෙනවා. තමන්ගේ භාණ්ඩ නැවත පරීක්ෂණයකට ලක් කරන්න කියලා. ඇපීල් එකක් කරන්න අයිතිය තියෙනවා. දැන්
මරණීය දණ්ඩනයට නියම වෙච්ච කෙනෙක්ට හරි අයිතියක් තියෙනවනේ තමන්ගේ මරණීය දණ්ඩනය පිළිබඳ ඇපීල් කරන්න. ඒ වගේ මේ මුදල් ගෙවලා භාණ්ඩ ගෙනාපු ආනයනකරුවන්ට අයිතියක් තියෙනවා ඇපීල් කරන්න. ඇපීල් කළා. එතකොට තමයි දෙවෙනි පරීක්ෂණය යන්නේ. එතකන් තමයි මේ භාණ්ඩ ටික තියෙන්නේ. ඒ අතර තමයි මේ දඹුල්ලේදී පාරම්පරික ආනයනකරුවන්ගේ සංගමයේ කියන සංගමයක මේ මහත්තුරු ප්‍රසිද්ධියේ පෙනී හිටියා. මේ මහත්තුරුන්ගේ දැනුත් යුතුයකම තමයි සාක්ෂි ඇතුව ඔප්පු කරන්නට අපිට දෙන්න පැමිණිල්ලක් තියෙනවා නම් පැමිණිල්ල පොලිසිය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න මේ ආනයනය කරපු විෂකාරක තෙල් වර්ග වෙළඳ පොළට මුදා ඇරලා තියෙනවා නම් කියලා. මේක බොහොම සරල එකක් නේ. එතුමන්ලා පැහැදිලිව කිව්වා මේකට සීනි ආනයනය හා සම්බන්ධ ආందోලනාත්මක සමාගමක් මේට සම්බන්ධයි කියලා. ඉතින් බොහොම පැහැදිලිව පට්ටපල් බොරුවක්. එහෙම සමාගමක් සම්බන්ධ නෑ කියලා. ඊළඟට කියනවා කන්ටේනර් 13ක ඒවා ආවා කියලා. ඉතින් ආවනම් කොහාටද ආවේ, කවද්ද ආවේ, කොහොමද උනේ කියන එක කිව්වහම ඒට අදාළ පරීක්ෂණය කළ ඉවරලා දඬුවම දෙන්න පුළුවන්. දැන් මුතුමා අර මේ දැන් ඒ අදාළ සමාගම්වල ගුදම්වල හෝ ආරක්ෂිතව තැන්පත් කරලා තියෙන වෙළඳපොළට යවන්න නැතුව මේ දේවල් යවන්න නැතුව නෙමෙයි. ලිඛිතව ආපහු යවන්න කියලා යවන්නේ වෙළඳපොළට ඉදිරිපත් කරන්නේ. හදිස්සියකදී හරි මේ විදිහට ඒ අදාළ සමාගම් සමාජයට නැත්නම් වෙළඳපොළට මේ දේවල් නිකුත් කරලා තිබ්බොත් පියවර ගන්න සූදානම්ද? පියවර ගන්නවනේ නේද? ඉතින් පියවර ගනිමින් ඉඳලා තියෙන රජය. දැන් මේ රජය තමයි මේ ප්‍රශ්නේ රේගු අධ්‍යක්ෂක ජනරාල්ට කිව්වේ. ප්‍රමිති ආයතනය තමයි මේ ටික ආපහු යවන්න කියලා කිව්වේ. ඉතින් යවන්න කියන ක්‍රියාවලියේදී ඒ සමාගම මේ අභියාචනයක් ඉදිරිපත් කළාම මේක නැවත පරීක්ෂා කරන්න කියලා ඒක නොකර යවන්න බෑ. ඔවුන්ගේ පාර්ශවයෙන්ද අභියාචනය ඉදිරිපත් වුණේ? නැතුව ආනයනකරුනේ අභියාචනය ඉදිරිපත් කරන්නේ. දැන් මේ වෙනදාම මේවා කියන ඒවා කවදාක්වත් සුරුට්ටු කඩයක්වත් කරලා නැතුව මේ භාණ්ඩ තොගයක් ආනයනය කරලා ඒක නිෂ්කාශනය වෙන ක්‍රියා කරන ක්‍රියාවලිය පිළිබඳ අබමල් රේණුවකවත් අවබෝධයක් නැතුව හිතට එනවට දේශපාලන වෛරයෙන් මතයක් ප්‍රකාශ කරලා සමාජගත කිරීම සාධාරණ නැහැ. දැන් මම මේ පිළිබඳ සිද්ධිය වෙච්ච දිනේ ඉඳන්ම මතේ කියන්න බැරි වෙන්න මම පාර්ලිමේන්තුවේ හැම දවසෙම මේ ගැන කීවා. අද තියෙන තත්ත්වය මේකයි. මේ ප්‍රවෘත්ති සාකච්ඡාව තිබ්බ දවසේ ඉඳලා පවුවනයි නම් මම මේ රටට මේ මතේ කිව්ව මේක බොරුවක්. මොකද අපි දන්නවා අද මේ ජාත්‍යන්තර හා දේශීය දුෂ්ට බලවේග විසින් මේ රජය රටේ අනාගතය වෙනුවෙන් හා රටේ ජනතාව වෙනුවෙන් ගන්න සාධනීය සියලු ක්‍රියාමාර්ග නිෂේධනය කරලා රට නැවතත් අර පසුගිය රජය කාලේ වගේ අරාජික තත්ත්වයට ගෙන යාම සඳහා ඉතාම සූක්ෂම වැඩපිළිවෙලක් තියෙනවා. ඒ සඳහා ඩොලර් කෝටි ප්‍රකෝටි ගණන් යට ඉනම් වැය කරන පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ තත්ත්වය තුළ මේ ඉතාම විශාල මේ වන විට කොවිඩ්-19 වසංගතය යටතේ එයින් ජනතාව බේරා ගැනීම සඳහා එකම එන්නතක්වත් ලබා නොදුන්න රටවල් තියෙනවා 100කට වඩා වැඩිය. එකම එන්නතක්වත් ලබා නොදුන්න රටවල්. දැන් මේ එන්නත් ලබා දීලා මේ කොවිඩ්-19 වසංගතයෙන් මනුස්ස ජීවිත බේරා ගැනීම සඳහා විශිෂ්ටතම කාර්යභාරයක් ඉෂ්ට කළ රටක් ලෙස තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව හඳුන්වන්නේ. බැරි වෙලාවත් පසුගිය රජය යටතේ තිබුණා නම් ආරක්ෂක අංශ මෙලෙසින් නිරෝධායන ක්‍රියාවලිය කරනවද? ආරක්ෂක අංශ වලට එහෙම කරන්න නායකත්වයක් තිබුණාද? දැන් සෞඛ්‍ය අංශ වලට එහෙම නායකත්වයක් තිබුණාද? සෞඛ්‍ය ඇමතිවරයාව වෛද්‍යවරුන්ට පෙන්වන්න බෑ, වෛද්‍යවරයාව සෞඛ්‍ය ඇමතිවරුන්ට පෙන්වන්න බෑ. ඊළඟට මේ ඇතුලේ විශාල අර්බුදයක්. මේ අර්බුද තියෙන අවස්ථාවක කොවිඩ්-19 වැනි ලෝක වසංගතයක් ඇති වුණා නම් අපේ රටේ ජනතාවගෙන් බහුතරයක් අද වන විට නැහැ. අපි තේරුම් ගත යුතු සත්‍යයක් තියෙනවා. අපිට වඩා මහා බලවත් ඇමරිකා එක්සත් ජනපදයේ ගත්තොත් ඒක පුද්ගල ආදායම, ජාතික නිෂ්පාදනය සිය ගුණ වලින් වැඩි මුදල් බලය, පර්යේෂණ බලය, අත්හදා බැලීම් බලය, රාජ්‍ය තන්ත්‍රයේ සියලුම බලතල සහිත ඇමරිකා එක්සත් ජනපදයේ
හඳ ගැන පර්යේෂණ කර කර ඉන්නේ. නමුත් මේ මහ පොළොවේ ඇතිවෙච්ච COVID-19 වසංගතයෙන් ඇමරිකානුවන් මැරි වැටෙනකොට එයින් බේරගන්න ඔවුන්ට බැරි වුණා. පසුගිය සතියේ 3 වෙනි රැල්ල ඇති වුණා. ජර්මනි, ඉතාලියේ එහෙම දැන් ශ්‍රී ලාංකිකයන්ගේ ඥාතීත මිත්‍රාදීන් විශාල පිරිසක් ඉතාලියේ ඉන්නවා. අඩ වහලා, ෆැක්ටරි වහලා ලොක්ඩවුන් කරලා තියෙනවා. ඒ කිසි දෙයක් මේ රට ඇතුලේ සංවාදයට ලක් වෙන්නේ නැහැ. මොකද මේක ලෝකය සිටියම තුර ලංකාව පුංචි එක රටක් විතරයි. දැන් මේක කියන්නේ මුළු ලෝකෙම නිරුපද්‍රිතව ඉන්නවා. ලංකාවට විතර සනීප නැති වෙලා තියෙනවා කියලා. එහෙම අදහසක් මේ මාධ්‍ය ප්‍රවෘත්තියෙන් බලාගෙන ඉන්නකොට සාමාන්‍යයෙන් මේ වාඩි වෙලා ඉන්න ජනතාවට දැනෙන්නේ. හොඳයි එතුමා දැන් රටේ ජනතාව අපි දන්නවා විශේෂයෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ඔබතුමන්ලගේ රජයේ පියවර ගත්ත. හැබැයි ඔය අතරදී ජනතාවට භාණ්ඩවල මිල බඩු මිලත් මේ දවස්වල ටිකක් වැඩි කියලා චෝදනාවක් තියෙනවා. ඒ අතරේ ඔබතුමන් සඳහන් කර ප්‍රකාශයක් අද දවසේ අපි දැක්ක කාටුන් වලක් තියෙනවා මේ තෙල් මිල සහ ගෑස් මිල වැඩි කරන්න සූදානමක් තියෙන කාරණා විශේෂයෙන්ම සමාගම් පවත්වගෙන යන්න බෑ කියලා කාරණාවක්. හැබැයි මේ සමාගම් කියන්නේ මොනවද? දැන් සමාගම් කියන්නේ මේ සමාගම් කියන්නේ දැන් ගෑස් මම ගෙන්නන්නේ නැහැ. දැන් ගෑස් ගෙන්නන්නේ ගෑස් වලින් වැඩි ප්‍රමාණයක් කරන්නේ රජය. රජයේ ගෑස් සමාගම තියෙනවා පුද්ගලිකාංශයේ ඊට වඩා කුඩා ප්‍රමාණයක් තියෙන සමාගම් දෙකක් තියෙනවා. මේ දෙක තමයි ගෑස් ගෙන්නන්නේ. සමාගම් බංකොලොත් වෙනවා කියන්නේ රජයේ බංකොලොත් වෙනවා කියන එක. දැන් මේ කාටුන් එකක් අඳින්න ලේසි. දැන් ලෝක වෙළඳපොලේ මිල වැඩි වෙනකොට දැන් යම් කිසි භාණ්ඩයක් ඒ පවතින මිලට වඩා අඩුවෙන් වික්කොත් ඒ ආයතනයේ බංකොලොත් වෙනවා. ඒක තමයි සතොසට වුණේ. සතොස ඉරාන්ද පවතින තාක්කල් පාන් මේ රාත්තලක් රුපියල් 3.50ට දෙනවා කියලා චන්ද්‍රිකා මැතිණිය පොරොන්දුවක්. පිටිගෙනල්ලි වෙලා කෝටි ගණන් අලාභ වෙලා. ඊට පස්සේ රවි කන්වානායක මහත්තයා ඇවිල්ලා අර තිබුණ දේපොළ වත්කම් ඔක්කොම ඉවර කළා සතොස සම්පූර්ණයෙන් විනාශ කළා ඉවර කළා දැම්මා. ඊට පස්සේ තමයි මම බාර ගන්නකොට මීට දශකයකට විතර පෙර සතොස ජෙරාඩ් ෆර්නැන්ඩ් පුල්ලිය මෙතුමා ලක්සතොස කියලා ආයතන 20ක් හදලා තිබුණා. මම ඒක නැවත මේ තත්වයට ගෙන එන්න හදලා තිබුණ එක පසුගිය වර්ෂ 5 තුලදී මට දුන්න දායාදේ තමයි අපි බොහොම අමාරුවෙන් ගඩොලෙන් ගඩොල ගොඩනගපු සතොස මට බාර දෙනකොට අලාභයේ විතරක් බිලියන 20යි. සැපියුම් කාර්යයන්ට ගෙවන්න තියෙන මුදල සප්ලයි කරපු අයට බිලියන 8යි. බිලියන 28ක් බිලියන. අර khනිජ තෙල් සංස්ථාව විදුලි බල මණ්ඩලයේ තත්වයට සතොස පස් කළා තමයි බාර දීලා තියෙන්නේ. ඉතින් මේක එක දවසකින් අනිත් පැත්ත හරවන්න බෑ. දැන් යමක් ගොඩනැගීම ඉතාම අසීරුයි නදික. අඩියෙන් අඩිය ගොඩනගන්න අමාරුයි. හැබැයි විනාශය එක දවසකින් කරන්න පුළුවන්. පෙන්ඩගනයට ගාපු වෙලාවේ දීර්ඝ කාලයක් ගොඩනගපු ඇමරිකාවේ ආරක්ෂක මූලස්ථානයේ එක ප්ලේන් එකක් ඇවිල්ලා හැපෙනකොට ආපහු බිමට වැටෙනවා. ඒ වගේ තමයි අපේ රටේ මේ ජනතාව විසින් ගොඩනගලා තිබුණ වස්තුව 71 කැරැල්ල 89 මහා ඛේදවාචකය LTTE දුරු ප්‍රචණ්ඩත්වය මේවා නිසා මේ මහ පොළොවේ ගොඩනගලා තිබුණ සම්පත් කොච්චරක් මේ ප්‍රචණ්ඩකාරීන් විසින් වෛරයෙන් මුසපත් වෙච්ච අය විසින් විනාශ කරලා තියනවද කියලා කන්නාඩියක් ළඟට ගිහිල්ලා බැලුවොත් තමන්ගේ හෘදය සාක්ෂියට තට්ටු කරලා අපි මාර්තු භූමියේ කුර්සි සේවා මධ්‍යස්ථාන කොච්චර ගිනි තියලා තියෙනවද අපි කොච්චරක් මේ බස් රථ ගිනි තියලා තියෙනවද කොච්චරක් ට්‍රාන්ස්ෆෝමර් පුපුරවලා තියෙනවද කොච්චරක් බෝක්කු කඩලා තියෙනවද කොච්චර පාලම් කඩලා තියෙනවද මෙහිම කෑමෙන් පසු නිින්දට පෙර මිනිස්සේ තමන්ගේ හෘදය සාක්ෂියත් එක්ක කතා කළොත් අපි අපේ උපම් බිමට මොනතරම් අපරාධ කරලා තියෙනවද කියලා ඒ අපරාධකරුවෝ අද පෙනී සිටිනවා සුජාත පුත්‍රයෝ ලෙස.
ඇමතුම දැන් අර මේ ඔවුන් නගන චෝදනාවත් එක්ක දැන් ඔබතුමා පැහැදිලි කරපු කරුණ අපිට තේරෙනවා. ඒ කියන්නේ විශේෂම දැන් ඔවුන් සඳහන් කරන කාරණාව ඔබතුමන් අර මේ හිතවත් සමාගම් වලට ලාභ ලබන්න සහන සලසන්න කටයුතු කරනවා කියලා. හැබැයි ඔබතුමන් සඳහන් කළා මේ රජයේ ගෑස් සමාගමට ඒ සහන සලසන්නේ ආදායම් වැඩි කරන එකට සිදු කරන. මම දැන් විපක්ෂයට මේ කාරණා අපි රාජ්‍ය ආයතන ඔක්කොම අපේ හිතවත් තමයි. දැන් BCC ආයතනය, බ්‍රිටිෂ් සිලෝන් කෝපරේෂන් කියන ආයතනය බහුජාතික සමාගම් එක්ක හැපිලා සබන් හදන්න පුළුවන් ආයතනය. ගිය කාලවල සත පාකට සලකන්නේ නැතුව හිටියා. කර්මාන්ත ඇමතුමා වශයෙන් විමල් වීරවංශ ඇමතුමාත් අපිත් එකතු වෙලා මේ හොඳ ගුණත්වයෙන් යුත් සබන් අඩුම මිලට නිෂ්පාදනය කරන්න පුළුවන් ජනතාව හිට ගන්න ඕනේ BCC එක පැත්තේ. බහුජාතික සමාගම් පැත්තේ නෙමෙයි. එතකොට අපිට බහුජාතික සමාගම් හා ඒවායින් යැපෙන කුලී කොන්ත්‍රාත්කරුවෝ කොච්චර ගැව්වත් අපි හිටගෙන ඉන්නේ BCC එක පැත්තේ. ඇමතුමා අපිට මොහොතක් දෙන්න අපි ඒ ගැන කතා කරමු. ඊට පෙර විරාමයක් ලබා ගන්න සූදානම්. ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින්. අද දවසේ 7 වෙනි පැයට එකතු වෙන්නේ වෙළඳ අමාත්‍යාචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා. එතුමන් බොහොම විශ්වාසයකින් සහ සහතිකයකින් කිව්වා පිළිකාකාර කඩංගු පොල් තෙල් සමාජයට වෙළඳ පොළට ගිහින් නැහැ. ඒ දේවල් ප්‍රතිඅපනයනය කරන්න අවශ්‍ය කටයුතු සූදානම් කෙරෙමින් පවතින ඔය අතරේ උත්සව සමයක් කෙළඹෙන ඇමතුමා දැන් ජනතාව බලාගෙන ඉන්නවා. බඩු මිල වැඩි වේද? ඔබතුමන් අර ඇති කරගත්ත ගෙවිසුමක් තියෙනවා. අපි කෙටියෙන් දැනගන්න කැමතියි. අපි නැවතත් මේ ගැන කතා කරමු. අපි ගෙවිසුම අනුව සහන මල්ලක් සකස් කරලා තියෙනවා අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ 27ක් ජනවාරි මාසයට වඩා අඩු මිලට අපි සතු සමගින් නියත කිසිදු හිඟියකින් තොරව ලබා දෙනවා. දැන් උදාහරණයක් ලෙස ජනවාරි මාසයේ පරිප්පු කිලෝවක් තිබුණේ පරිප්පු අත්‍යවශ්‍ය භාණ්ඩයන් රුපියල් 190යි රුපියල් 200යි. දැන් මේ පසුගිය මාස තුනේම මේ හෙටත් අදත් ඉදිරියට සතුසේ පරිප්පු කිලෝවක් ඕස්ට්‍රේලියන් රතු පරිප්පු රුපියල් 165යි. කුකුල් මස් වලට නියම කරලා තියෙන මිල 430යි. උපරිම මිල. රුපියල් 400යි සතු සමගින් කුකුල් මස් පසුගිය මාස තුනේම අලෙවි කරා. ඊළඟට කිරිපිටි වලට නියම කරලා තියෙන උපරිම මිල 365යි. 355යි සතු සමගින් ඔක්කොම අලෙවි කරා. හාල් මැස්සන් තායිලන්ත හොඳ හාල් මැස්සෝ කිලෝවක් තිබුණේ රුපියල් 700යි. රුපියල් 575යි අලෙවි කරන්නේ. මේ ලුණු අද කිලෝවක් අලෙවි කරන්නේ රුපියල් 70කට සතුසේ. ගිහිල්ලා බලන්න. මේ තැනකට ගිහිල්ලා ඉවරලා කවුරු හරි කෙනෙක් කීවා බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළා කීවා කියන්නා කෙසේ කීවත් අසන්න මේ කවුරු හරි කිව්ව පමණින් පිළිගන්න එපා කියලා. ඒ නිසා ගිහිල්ලා මේ සතොස වෙළඳසැලේ මේ භාණ්ඩ මේ කියන මිලට නැත්තම් කරුණා කළා 1998 කියන මේ අංකයට කතා කරලා කියන්න. අපි ලංකාව පුරාම අනුරාධපුරේ දෙයියත්ත කණ්ඩිය ආනමඩුව උතුරු නැගෙනහිර මේ සියලු පළාත්වල සතු ශාඛා 421ක් තියෙනවා. මේ වයින්ට පැමිණෙන පාරිභෝගිකයෝ විශාල ලෙස වර්ධනය වෙලා තියෙනවා. ඔවුන්ට අපි භාණ්ඩ වර්ග 12ක මල්ලක් පළවෙනි දා ඉඳන් රුපියල් 1000ක මිලට දෙනවා. රුපියල් 1400 කීතර භාණ්ඩ මල්ලක්. මොකද මේ සතුස වැළඳගත්ත සාමාන්‍ය ජනතාවට කරන පැහැදිලි උපහාරයක් වශයෙන් අවුරුදු දීමනාවක් වශයෙන් එයත් අපි සූදානම් කරලා තියෙනවා. හොඳයි ජනතාවට සුබ පණිවිඩයක්. ඒ අතර එතුමන් මේ අවශ්‍ය දේවල් විශේෂයෙන්ම සඳහන් කරපු කාරණා අතර ජනතාවට ඔබට අවධානයෙන් ඉන්න ආරාධනා කරනවා 1998 දුරකථන අංකය. මේ දුරකථන අංකයට සඳහන් කරන්න කිසියම් ආකාරයක කූට වෙළඳුන් වලට ඔබ හසු වෙන්නට එපා. මේ අවශ්‍ය කටයුතු සිදු කරන්න එතුමන් විශේෂයෙන් සඳහන් කළපු කාරණා අතර මේ හැම දෙයක්ම තිබුණා. අපි විශේෂයෙන් අද දවසේ ස්තුතිවන්ත වෙනවා 7 වෙනි පැය මැදිරියට එකතු වුණා වෙළඳ අමාත්‍යාචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා. ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. හොඳයි අපි සූදානම් 7 වෙනි පැය අවසන් කරන්න යලිත් මුණ ගැහෙන්නේ හෙට උදේ 7ට. සුබ දවසක් ඔබට.